ආදරණීය දරුවනේ ජීව විද්‍යාව ප්‍රශ්න 5000ක් සාකච්ඡා කිරීමේ වැඩපිළිවෙලේ 12 වන ප්‍රශ්න පත්‍රයේ දෙවන කොටස සමගින් තමයි ඔබ මේ එකතු වන්නේ. ඒතර මේ වන විට අපි 12 වන ප්‍රශ්න පත්‍රයට අදාළව පළවෙනි කොටස යටතේ ප්‍රශ්න 25ක් සාකච්ඡා කළා. තවත් ප්‍රශ්න 25ක් සාකච්ඡා කිරීමටයි අපි මේ සූදානම් වෙන්නේ. දැන් අපි එහෙමනම් 26 වෙනි ප්‍රශ්නයට යොමු වෙමු. ස්වීකරණය යනු කුමක්ද? දැන් අපි දන්නවා සත්ව සදුෂ පෝෂණ ක්‍රියාවලියේ පියවර 5න් 4 වෙනි පියවර තමයි මේ ස්වීකරණය කියන්නේ. අධිග්‍රහණය, ජීර්ණය, අවශෝෂණය, ස්වීකරණය පහ කිරීම. ස්වීකරණයේ තියෙන විශේෂත්වය තමයි දරුවනේ ආහාර මාර්ගය තුල ක්‍රියාත්මක නොවන එකම ක්‍රියාවලිය තමයි සත්ව සදුෂ පෝෂණයේ මේ ස්වීකරණ ක්‍රියාවලිය. ආහාර මාර්ගය තුල ක්‍රියාත්මක නොවන අනිත් ක්‍රියාවලි හතරම ආහාර මාර්ගය තුල අපිට දකින්න පුළුවන්. දැන් ස්වීකරණයේදී වෙන්නේ ශරීරයේ විවිධ කෘත්‍යයන් සඳහා භාවිතා කිරීම පිණිස මේ අවශෝෂණය කරගත් පෝෂක ප්‍රයෝජ්‍යකරණය කිරීමක් තමයි සිද්ධ වෙන්නේ. ප්‍රයෝජනයට ගැනීමක්. ඒ නිසා අපිට කියන්න පුළුවන් ශරීරයේ විවිධ කෘත්‍ය සඳහා අවශෝෂණය කරන ලද පෝෂක ප්‍රයෝජ්‍යකරණය කිරීමේ ක්‍රියාවලිය ස්වීකරණය කියලා. එතකොට සෛල වලදී මේ අවශෝෂණය කරගත් පෝෂක විවිධ ක්‍රියාවන් සඳහා භාවිතා වෙනවා. විවිධ පරිවෘත්තීය ක්‍රියා සඳහා. ඒක ශක්තිය නිපදවීමක් වෙන්න පුළුවන්. යම් යම් ද්‍රව්‍ය සංශ්ලේෂණයක් වෙන්න පුළුවන්. ඒ වගේ ඕනම ක්‍රියාවලියක් සඳහා භාවිතා කිරීම තමයි නැත්නම් ප්‍රයෝජනයට ගැනීම තමයි ස්වීකරණය කියන්නේ. එවන අපිට ලියන්න පුළුවන් ශරීරයේ විවිධ කෘත්‍ය සඳහා ශරීරයේ විවිධ කෘත්‍ය සඳහා අවශෝෂණය කරන ලද පෝෂක ප්‍රයෝජ්‍යකරණය කිරීමේ ක්‍රියාවලිය. ඒක තමයි ස්වීකරණය කියන්නේ. ශරීරයේ විවිධ කෘත්‍ය සඳහා අවශෝෂණය කරන ලද පෝෂක ප්‍රයෝජ්‍යකරණය කිරීමේ ක්‍රියාවලිය තමයි ස්වීකරණය කියලා අදහස් කරන්නේ. එවන අපි දැන් 27 වෙනි ප්‍රශ්නෙට යමු. තරල බුදින්නන් සඳහා නිදසුන් සපයන්න. දරුවනේ මේ තරල බුදින්නන්ගේ පෝෂණ ක්‍රමයේදී සිද්ධ වෙන්නේ යම් ජීවියෙක්ගේ යම්කිසි දේහයක පවතින යම්කිසි තරලයක් තවත් ජීවියෙකු විසින් භෝජනය සඳහා භාවිතා කරනවා. දැන් හොඳම උදාහරණය තමයි මිනිසාගේ රුධිරය මදුරුවා විසින් සමසිදුරු කරලා උරා බොනවා. ඒ වගේම කූඩිත්තන් විසින් ශාකවල ෆ්ලෝයම යුෂ උරා බීමක් සිද්ධ කරනවා. මීමැස්ස, ගුමන කුරුල්ල අපි ඉංග්‍රීසි භාෂාවෙන් කියනවා හමින්බර්ඩ් කියලා. මේ වගේ අය පුෂ්ප වලින් පැණි උරා බීම සිද්ධ කරනවා. ඉතින් මේ වගේ පෝෂණ ක්‍රමයකට භෝජන යාන්ත්‍රණයකට තමයි අපි කියන්නේ තරල බුදින්නන්ගේ භෝජන යාන්ත්‍රණයක් කියලා. ඉතින් අපෙන් නිදසුන් තමයි අහන්නේ. එහෙනම් අපිට ලියන්න පුළුවන් මදුරුවා මිනිසාගෙන් රුධිරය උරා බීම, කූඩිත්තන් ශාකවල ෆ්ලෝයම යුෂ උරා බීම, ඒ වගේම මීමැස්සා සහ ගුමන කුරුල්ලා පුෂ්ප වලින් පැණි උරා බීම අපිට ලියන්න පුළුවන්. අපි ලියමු මදුරුවන් මිනිසාගෙන් රුධිරය උරා බීම. එක එකක්. දැන් කූඩිත්තන් ශාකවල ෆ්ලෝයම යුෂ උරා බීම. ඒ වගේම මීමැස්ස හා ගුමන කුරුල්ලා පුෂ්ප වලින් පැණි උරා බීම අපිට නිදසුන් වශයෙන් ගන්නට පුළුවන්. එමනම් තරල බුදින්නන් සඳහා ප්‍රධාන නිදසුන් තුනක් තියෙනවා. මදුරුවන් විසින් මිනිසාගෙන් රුධිරය උරා බීම, ඒ වගේම කූඩිත්තන් ශාකවල ෆ්ලෝයම යුෂ උරා බීම, ඒ වගේම මීමැස්ස සහ ගුමන කුරුල්ලා වගේ ජීවීන් පුෂ්ප වලින් පැණි උරා බීම ගන්න පුළුවන්.
අපි එමනම් 28 වෙනි ප්‍රශ්නෙට දැන් යොමු වෙමු. තොග බුදින්නන් සඳහා නිදසුන් සපයන්න. දැන් තොග බුදින්නන් කියන්නේ ආහාර විශාල ප්‍රමාණයේ ආහාර අධිග්‍රහණය කිරීමෙන් ප්‍රයෝජනයට ගන්න ජීවීන්. දැන් එතකොට මොවුන්ට මේ සඳහා විශේෂ උපාංග තියෙනවා. නකර තියෙනවා, විෂ දල පාවිච්චි කරනවා, සමහරුන්ට ග්‍රාහිකා තියෙනවා, හනු තියෙනවා, දත් භාවිතා කරනවා. මේවා භාවිතා කරලා තමයි තමන්ගේ ආහාර මේ අධිග්‍රහණ ක්‍රියාවලිය සිදු කරන්නේ. එතකොට තොග බුදින්නන්ට උදාහරණ විදිහට ගන්න පුළුවන් මිනිසා, ගවයා, ඊළඟට බූරුවා, අශ්වයා, මේ වගේ සතුන් රාශියක් ඉන්නවා. හරි? අපිට ලියන්න පුළුවන්. මිනිසා, ගවයා, සිංහයා, කොටියා, කිඹුලා, මේ වගේ සමාජිකයන් අපිට උදාහරණ විදිහට ගන්න පුළුවන් තොග බුදින්නන් සඳහා. එමනම් අපි 29 වෙනි ප්‍රශ්නෙට යොමු වෙමු. මානව ආමාශයේ ස්වභාවය ලියන්න. මානව ආමාශය කියන්නේ දරුවනේ ජේ හැඩති විශාල පැසක් ආකාරයේ ව්‍යුහයක්. ජේ හැඩති විශාල පැසක්. පැසක් කියන්නේ මල්ලක් වගේ ව්‍යුහයක්. ඒ වගේම උදර කුහරය තුල තමයි පිහිටන්නේ. අපේ පිහිටීම නෙමෙයි මේ ප්‍රශ්නේ අහන්නේ, ස්වභාවය. ඒතර අපිට ලියන්න පුළුවන් ජේ හැඩති. තව මම වචනයක් එකතු කරන්නම්. විස්තෘත පැසක් වැනි අවයවයකි. මොකද මේ විස්තෘත කිව්වේ? විස්තෘත කියලා අදහස් කරන්නේ දරුවනේ ප්‍රසාරණය වෙන්න පුළුවන්, පළලින් වැඩි වෙන්න පුළුවන්, විශාල වෙන්න පුළුවන්. මොකද ආමාශයේ තියෙන අධික සංවලිත ස්වභාවය නිසා ආහාර පිරෙන්න එයට ප්‍රසාරණය වෙලා ඒ සංවලිත ස්වභාවය නැති වෙලා ගිහිල්ලා විශාල වෙන්නට හැකියාවක් තියෙනවා. ඒ නිසා ජේ හැඩති විස්තෘත පැසක් වැනි අවයවයක් නැත්නම් මඩියාකාර ව්‍යුහයක් තමයි ආමාශයේ ස්වභාවයට අපිට ලියන්න තියෙන්නේ. අපි එමනම් 30 වෙනි ප්‍රශ්නයට යමු වෙමු. බලන්න. නැවතත් ආමාශය ගැනමයි ප්‍රශ්නයක් යොමු වෙන්නේ. ආමාශයික ග්‍රන්ථියක අඩංගු සෛල වර්ග නම් කරන්න. දරුවනේ ආමාශයික ග්‍රන්ථියක ප්‍රධාන සෛල වර්ග තුනක් තියෙනවා. එක සෛල වර්ගයකට කියන්නේම ප්‍රධාන සෛල කියලා. ඊළඟට පාර්ශ්වික සෛල තියෙනවා. ශ්ලේෂ්මල සෛල තියෙනවා. දැන් ශ්ලේෂ්මල සෛල වල කාර්යභාරය තමයි ශ්ලේෂ්මල ස්‍රාවය කිරීම. ප්‍රධාන සෛල වලින් පෙප්සිනෝජන් ස්‍රාවය කරනවා. නිපදවල ස්‍රාවය කරනවා. පාර්ශ්වික සෛල වලින් වෙන වෙනම H ධනායන සහ Cl ඍණායන, ක්ලෝරයිඩ් අයන සහ හයිඩ්‍රජන් ධනායන නිෂ්පාදනය කරලා ඒවා ස්‍රාවය කරනවා. ඒක වෙන වෙනම කරන්නේ. ඉතින් ඒ සෛල වර්ග තුන ගැනයි ඔබෙන් මේ ප්‍රශ්නය තුල විමසන්නේ. අපෙන් අහලා නැහැ කෘත්‍යයන් ලියන්න කියලා. ඒ නිසා අපි සෛල වර්ග තුනේ නම් තුන විතරක් ලිවීම ප්‍රමාණවත්. එතකොට ආමාශයික ග්‍රන්ථියක අඩංගු සෛල වර්ග මොනවද? ප්‍රධාන සෛල, පාර්ශ්වික සෛල, ශ්ලේෂ්මල සෛල. සමහර පොත්පත්වල ශ්ලේෂ්මල ශ්‍රාවී සෛල කියලාත් තියෙනවා. ඒකත් වැරදි නැහැ. හරි. ප්‍රධාන සෛල. ප්‍රධාන සෛල වල කාර්යභාරය ඔබට මතකයි. පෙප්සිනෝජන් ශ්‍රාවය කිරීම. ඊළඟට පාර්ශ්වික සෛල. පාර්ශ්වික සෛල වල කාර්යභාරය තමයි H ධනායන සහ Cl ඍණායන, ක්ලෝරයිඩ් අයන ශ්‍රාවය කිරීම. තුන්වෙනි සෛල වර්ගයේ ශ්ලේෂ්මල සෛල. ශ්ලේෂ්මල සෛල වල කාර්යභාරය තමයි ශ්ලේෂ්මල ශ්‍රාවය කිරීම. ශ්ලේෂ්මල ශ්‍රාවය කිරීම. එබන අපිට 31 වෙනි ප්‍රශ්නෙට දැන් යොමු වෙන්නට පුළුවන්. 31 වෙනි ප්‍රශ්නෙට අපි යොමු වෙනවා රුධිරය සම්බන්ධ ප්‍රශ්නයක්. දරුවනේ රුධිරයේ මයික්‍රොලීටරයක රතු රුධිරාණු කොපමණ පවතීද? රුධිරය මයික්‍රොලීටරයක සාමාන්‍ය රතු රුධිරාණු තියෙනවා මිලියන 4ත් 6ත් අතර සංඛ්‍යාවක්. මිලියන 4ත් 6ත් අතර සංඛ්‍යාවක්. මිලියන කියලා අනිවාර්යෙන් ලියන්න ඕනේ නැත්නම් ලකුණු ලැබෙන්නේ නැහැ. මිලියන 4ත් 6ත් අතර සංඛ්‍යාවක් තමයි රුධිරයේ මයික්‍රොලීටරයක රතු රුධිරාණු පවතින. ලොකු ප්‍රමාණයක් තියෙනවා. අපි 32 වෙනි ප්‍රශ්නෙට යමු. මේ රතු රුධිරාණු සංඛ්‍යාව වෙනස් වෙන්න පුළුවන් සාධක මොනවද? රතු රුධිරාණු සංඛ්‍යාව වෙනස් වෙන්න පුළුවන් සාධක. එක සාධකයක් තමයි දරුවනේ මේ පුද්ගලයෙක්ගේ සෞඛ්‍ය තත්ත්වය අනුව රතු රුධිරාණු සංඛ්‍යාව වෙනස් වෙන්න පුළුවන්. ස්ත්‍රී පුරුෂ භාවය අනුව ඒ වගේම වයස පවා මේකට බලපානවා. සාධක දෙකක් තමයි මූලිකව අහලා තියෙන්නේ. සෞඛ්‍ය තත්ත්වය බලපානවා.
ස්ත්‍රී පුරුෂ භාවය වයස බලපානවා. මේ සාධක තමයි බලපාන්නේ. අපි එහෙමනම් 33 වෙනි ප්‍රශ්නයට යමු. අපි 33 වෙනි ප්‍රශ්නයට යමු. මේක ඉදිරිපත් වෙලා තියෙන්නේ මානව ශ්වසන පද්ධතිය ආශ්‍රිතව ශ්වසන වායු පරිමා සහ ධාරිතා පිළිබඳව. ආශ්වාස ධාරිතාවයන් කුමක්ද? දරුවනේ මේ ආශ්වාස ධාරිතාවයට සංකේතයේ විදිහට IC කියලා තමයි යොදන්නේ. IC. ආශ්වාස ධාරිතාවය කියන්නේ මොකක්ද? ආශ්වාස ධාරිතාවය කියලා අදහස් කරන්නේ උදම් ප්‍රශ්වාසයකට පසුව පෙනහැලි වලට ඇතුළු වන මුළු ආශ්වාස පරිමාව. උදම් ප්‍රශ්වාසයකට පස්සේ පෙනහැලි තුලට ඇතුළු වන මුළු ආශ්වාස පරිමාව තමයි අපි ආශ්වාස ධාරිතාවය කියලා අදහස් කරන්නේ. ඉතින් අපිට ඒක ලියන්න පුළුවන්. උදම් ප්‍රශ්වාසයකට පසු පෙනහැලි තුලට ඇතුළු වන මුළු ආශ්වාස පරිමාව. උදම් ප්‍රශ්වාසයකට පස්සේ පෙනහැලි තුලට ඇතුළු වන මුළු ආශ්වාස පරිමාව තමයි දරුවනේ ආශ්වාස ධාරිතාවය කියලා අදහස් කරන්නේ. අපි 34 වෙනි ප්‍රශ්නෙට යමු. දැන් ආශ්වාස ධාරිතාවයෙන්මයි 34 වෙනි ප්‍රශ්නෙත් යමු වෙන්නේ. ආශ්වාස ධාරිතාවයේ පෙනහැලි පරිමාවන් ඇසුරෙන් ලියා දක්වන්න. හරි. දැන් අපි දන්නවා ආශ්වාස ධාරිතාවය කියන්නේ IC. උදම් ප්‍රශ්වාසයකට පසුව පෙනහැලි තුලට ඇතුළු වන මුළු ආශ්වාස පරිමාව. එතකොට මෙතෙන්ට උදම් පරිමාවත් අයිති වෙනවා. අතිරේක ආශ්වාස පරිමාවත් අයිති වෙනවා. උදම් පරිමාව අපි tidal volume කෙටියෙන් කියන්නේ TV කියලා. එතකොට උදම් පරිමාවෙත් IRV අතිරේක ආශ්වාස පරිමාවෙත් එකතුවට තමයි ආශ්වාස ධාරිතාවය කියන්නේ. මේක අපි පද වශයෙන් ලිව්වොත් මෙන්න මේ විදිහට ලියන්න පුළුවන්. ආශ්වාස ධාරිතාවය සමානයි උදම් පරිමාව ඒකට එකතු කරන්න ඕනේ අතිරේක ආශ්වාස පරිමාව. ඉතින් මේ උදම් පරිමාවෙත් අතිරේක ආශ්වාස පරිමාවෙත් ඓක්‍ය විදිහට තමයි ආශ්වාස ධාරිතාවය අපිට හඳුන්වන්නට පුළුවන් වෙන්නේ. එනිසා මේ ප්‍රකාශනය හොඳින් මතක තියාගන්න ඕනේ. පොඩි පොඩි ගණන් ඇහුවොත් හදන්න පුළුවන් වෙන්න ඕනේ. එවන අපි දැන් ශ්වසන පද්ධතියට සම්බන්ධ ප්‍රශ්න දෙකක් කතා කරපු නිසා තවත් පද්ධතියක් පිළිබඳව 35 වෙනි ප්‍රශ්නේ සාකච්ඡා කරමු. බලන්න අපි දැන් යමු වෙන්නේ බහිස්ත්‍රාවී පද්ධතියට. ඇමෝනියා බහිස්ත්‍රාවය කරන සත්ව කාරණ නම් කරනවා. දැන් ඔබට ඉදිරි ප්‍රශ්න පත්‍රවලදී වගේම කලින් ප්‍රශ්න පත්‍රවලදීත් අපි මේ ඇමෝනියා ගැන, යූරියා ගැන, යුරික් අම්ලය ගැන සාකච්ඡා කළා. සාකච්ඡා කිරීමට නියමිතයි. දැන් ඇමෝනියා තමයි සතුන්ගේ සෑදෙන ප්‍රථම නයිට්‍රජනීය බහිස්ත්‍රාවී ඵලය. මෙය නිෂ්පාදනය සඳහා වැයවන ශක්ති ප්‍රමාණය ඉතාම අවමයි. ඒ වගේම ඇමෝනියා බහිස්ත්‍රාවය කිරීමේදී කොයිම වෙලාවකවත් ජීවියෙක්ගේ කාබන් හානි වීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒව තමයි ඇමෝනියා බහිස්ත්‍රාවයේ වාසි. හැබැයි අවාසිත් ඒ වගේම තියෙනවා. ඇමෝනියා කියන්නේ අතිශයින්ම විෂදායී සංයෝගයක්. විශේෂයෙන්ම ස්නායු පද්ධතියට බලපාන විෂ ලෙස ක්‍රියා කරනවා. ඒ නිසා දේහය තුල වැඩි වේලාවක් ඇමෝනියා ගබඩා කරගෙන තියාගන්නට බෑ. ඒක එක අවාසියක්. ඒ වගේම ඇමෝනියා අතිශයින් ජල ද්‍රාව්‍යයි. ඒතකොට ඇමෝනියා බැහැර කිරීමේදී විශාල ජල ප්‍රමාණයක් ඇමෝනියා දිය කරලා තමයි බැහැර කරන්නට වෙන්නේ. ඒ නිසා විශාල ජල හානියක් ජීවියෙක්ගේ දේහය තුල සිද්ධ වෙනවා ඇමෝනියා බහිස්ත්‍රාවය කරනකොට. ඒ නිසා ජල සංරක්ෂණ හැකියාව ගොඩක්ම අඩු බහිස්ත්‍රාවී ඵලයක් තමයි ඇමෝනියා කියන්නේ. ඒව තමයි ඇමෝනියා බහිස්ත්‍රාවයේ තියෙන අවාසි. ඒතර ඇමෝනියා බහිස්ත්‍රාවය කරන්නේ කවුද? විශේෂයෙන්ම ජලජ අපෘෂ්ඨවංශීන් ඇමෝනියා බහිස්ත්‍රාවය කරනවා. ජලජ අපෘෂ්ඨවංශී. ඒ වගේම මිරිදිය මසුන් ඇමෝනියා බහිස්ත්‍රාවය කරනවා. ඒ වගේම ඇම්ෆිබියා කීටයන් උදාහරණයක් ඉස්ගෙඩියා වගේ සමාජිකයෙක් ඒ අය ඇමෝනියා බහිස්ත්‍රාවය කරනවා.
හැබැයි ඇම්ෆිබියාවන් සුහුඹුල් තත්ත්වයට පත් වෙනකොට යූරියා තමයි බහිස්රාවය කරන්නේ. එhmenan ඔබෙන් පිළිතුරු තුනක් බලාපොරොත්තු වෙනවා. එකක් තමයි ජලජ අපෘෂ්ඨ වංශීන් ඇමෝනියා බහිස්රාවය කරනවා. ඒ වගේම මිරිදිය මසුන්, ඒ වගේම උභයජීවී කීටයන් ඇමෝනියා බහිස්රාවය කරනවා. එවන අපි 36 වෙනි ප්‍රශ්නයට දැන් යමු. 36 වෙනි ප්‍රශ්නය. යුරික් අම්ල බහිස්රාවයේ වාසි මොනවද? ඔන්න තවත් බහිස්රාවයටම සම්බන්ධ ප්‍රශ්නයක්. යුරික් අම්ලයේ බහිස්රාවයේ තියෙන වාසි මොනවද කියලා අහනවා. දරුවනේ යුරික් අම්ල බහිස්රාවයේදී තියෙන වාසි තමයි එකක් විෂ බවින් ඊටාම අඩුම සංයෝගය තමයි යුරික් අම්ලය. ඇමෝනියාට සාපේක්ෂව යූරියා වල විෂ බව අඩුයි. යූරියාට සාපේක්ෂව යුරික් අම්ලයේ විෂ බව අඩුයි. ඉතින් විෂ බව ගොඩාක් අඩු නිසා වැඩි කාලයක් දේහය තුල ගබඩා කරලා තියාගන්න පුළුවන්. ඒක එක වාසියක්. දෙවනි වාසිය තමයි යුරික් අම්ලය අපි සාමාන්‍ය ව්‍යවහාරයේදී කියන්නේ ජල අද්‍රාව්‍යයි කියලා. එහෙම නැත්නම් ජලය ඊටාම සුළු ප්‍රමාණයක් තමයි බැහැර වෙන්නේ යුරික් අම්ලයේ බහිස්රාවයේදී. ඒ නිසා ජල හානිය ඊටාම අඩුයි. ඒ කියන්නේ ජල සංරක්ෂණ හැකියාව ගොඩක් වැඩි. මේවා තමයි යුරික් අම්ල බහිස්රාවයේ පවතින වාසි. අවාසි දෙකක් තියෙනවා. අවාසි තමයි යුරික් අම්ල නිෂ්පාදනයේ තමයි වැඩිම ATP ශක්තියක් වැය වෙන්නේ. ඇමෝනියා නිපදවන්නට යන ATP ශක්තියට වඩා වැඩි යූරියා නිපදවන්න යන ATP ශක්තිය. යූරියා නිපදවීමට වැය වන ATP ශක්තියට වඩා යුරික් අම්ලය නිපදවීමට වැය වන ATP ශක්ති ප්‍රමාණය තවත් වැඩි. ඒ වගේම යුරික් අම්ලය බහිස්රාවය වීමේදී විශාල කාබන් හානියක් වෙනවා. දැන් ඇමෝනියා බහිස්රාවයේදී කාබන් හානියක් වෙන්නේ නැහැ. යූරියා බහිස්රාවයේදී එක යූරියා අණුවක් නිසා එක කාබන් එක පරමාණුවක් ඉවත් වෙනවා. හැබැයි යුරික් අම්ල අණුවක් බහිස්රාවයේදී කාබන් පරමාණු 5ක් ඉවත් වෙනවා. ඒ නිසා අපිට විශාල කාබන් හානියකුත් සිද්ධ වෙනවා. එහෙමනම් අපි වාසි ගැන තමයි අහන්නේ. අවාසි ගැනත් මම මතක් කළාට අපි වාසි දෙකක් තියෙනවා. ඒ දෙක ලියමු. පළවෙනි එක තමයි විෂ බවින් ඊටාම අඩු බැවින්. විෂ බවින් ඊටාම අඩු බැවින් වැඩිම කාලයක් දේහය තුල ගබඩා කළ හැකි. වැඩිම කාලයක් දේහය තුල ගබඩා කරන්න පුළුවන්. දෙවනි වාසිය තමයි දරුවනේ. ඒ තමයි බහිස්රාවයේදී සිදුවන ජලහානිය ඊටාම අඩු නිසා ජල සංරක්ෂණ හැකියාව වැඩි. බහිස්රාවයේදී සිදුවන ජලහානිය අවම බැවින් ජල සංරක්ෂණ හැකියාව ඉහළම වේ. ජල සංරක්ෂණ හැකියාව ඉහළම අගයක් ගන්නවා. එමනම් 36 වෙනි ප්‍රශ්නේ සාකච්ඡා කරපු නිසා අපිට 37 වෙනි ප්‍රශ්නෙට දැන් යොමු වෙන්නට පුළුවන්. දර්ශීය ප්‍රතීක ඡාපයක අඩංගු නියුරෝන මොනවද? දැන් අපි දන්නවා ස්නායු පද්ධතියේ කෘත්‍යමය ඒකකය තමයි ප්‍රතීක ඡාපය කියන්නේ. දැන් ප්‍රතීක ඡාපයකට දර්ශීය ප්‍රතීක ඡාපයකට ප්‍රධාන වශයෙන්ම නියුරෝන 3ක් අන්තර්ගත වෙනවා. ඒ තමයි අභිවාහී නියුරෝන හෙවත් සංවේදක නියුරෝන, අන්තර්හාර නියුරෝන සහ අපවාහී නියුරෝන හෙවත් චාලක නියුරෝන. මේ තුනෙන් තමයි ප්‍රතීක ඡාපයක් නිර්මාණය වෙන්නේ. පළවෙනි කෙනා අභිවාහී නියුරෝන හෙවත් සංවේදක නියුරෝන. දෙවනි කෙනා අතරමැදි නැත්නම් අන්තර්හාර නියුරෝන. තුන්වෙනි කෙනා තමයි අපවාහී නියුරෝන හෙවත් චාලක නියුරෝන. චාලක නියුරෝන. ඉතින් මේවා තමයි ප්‍රතීක ඡාපයක අඩංගු වෙන
දර්ශීය ප්‍රතිචාපයක අඩංගු වන නියුරෝන වෙන්නේ. එහෙනම් අපි 38 වෙනි ප්‍රශ්නෙට දැන් යොමු වෙමු. සංවේදක නියුරෝන වල කාර්ය කුමක්ද? ප්‍රතිචාපයට සම්බන්ධව ඊළඟට යොමු වෙච්ච ප්‍රශ්නේ තමයි සංවේදක නියුරෝන වල කාර්යය. දරුවනේ සංවේදක නියුරෝන වල කාර්යය තමයි සංවේදී ප්‍රතිග්‍රාහක අවයව වලින් ලබා ගන්නා ස්නායු ආවේග මධ්‍ය ස්නායු පද්ධතිය වෙත ගෙන ඒම. නැත්නම් අන්තර්හාර ස්නායු වෙත ලබා දීම. ඉතින් අපිට ඒක ලියන්න පුළුවන්. සංවේදී ප්‍රතිග්‍රාහක වලින් ලබා ගන්නා ආවේග මධ්‍ය ස්නායු පද්ධතිය දක්වා රැගෙන ඒම ඒ තමයි සංවේදක නියුරෝන වල කාර්ය වෙන්නේ. ඒ වගේම දරුවනේ අන්තර්හාර නියුරෝනයක් සමග උපාගමයක් සෑදීමත් සංවේදක නියුරෝන වලින් ඉටු කරනවා. ඒකත් අපි එකතු කරමු. අන්තර්හාර නියුරෝනයක් සමග උපාගම සෑදීමත් සිදු කරයි. එමනම් දැන් අපිට 39 වන ප්‍රශ්නෙට යොමු වෙන්නට පුළුවන්. 39 වෙනි ප්‍රශ්නය. ප්‍රජනනය සම්බන්ධයෙන් තමයි මේ ප්‍රශ්නය යොමු වෙන්නේ ලිංගාශ්‍රිත රෝග කියන මාතෘකාව යටතේ. දරුවනේ HIV සම්ප්‍රේෂණය වෙන ආකාර මොනවද? දැන් HIV සම්ප්‍රේෂණය වෙන්න පුළුවන් මේ අනාරක්ෂිත ලිංගික සබඳතා මගින්. ඒ වගේම දේහ තරල හරහා යන්න පුළුවන්. රුධිරය, මස්තු වගේ තරල හරහා ජීවාණුහරණය නොකළ එන්නත් කටු මගින් යන්නට පුළුවන්. ඒ වගේම උපතේදී මවගෙන් දරුවාට සම්ප්‍රේෂණය වෙන්න පුළුවන්. ඒ වගේම ගර්භණී කාලෙදී කලල බන්ධය හරහා පවා මේ දේවල් යන්නට පුළුවන්. ගර්භණී කාලෙදී භ්‍රූණයට සම්ප්‍රේෂණය වෙන්නත් පුළුවන්. ඒ වගේම දරුවා ඉපදුනාට පස්සේ මවගේ මව්කිරි හරහත් යන්නට පුළුවන් මේ HIV සම්ප්‍රේෂණය වන්නට පුළුවන්. මේ ආකාර ටික තමයි අපිට ලියන්න තියෙන්නේ. එකක් තමයි අනාරක්ෂිත ලිංගික සබඳතා රුධිරය මස්තු වැනි දේහ තරල හරහා විශේෂම ජීවාණුහරණය නොකළ එන්නත් භාවිතයෙන් එන්නත් කටු භාවිතයෙන් ඒ වගේම උපතේදී මවගෙන් දරුවාට ගර්භාෂයේදී භ්‍රූණයට ඒ වගේම මව්කිරි මගින් දරුවාට සම්ප්‍රේෂණය වෙන්නට පුළුවන්. මේ තමයි HIV සම්ප්‍රේෂණය වෙන්න පුළුවන් මූලික ආකාර. එhmenan දරුවනේ අපි 40 වෙනි ප්‍රශ්නෙට යමු. ග්‍රයිවී කශේරුකා ගණන කොපමණද? දැන් මිනිසාගේ ග්‍රයිවී කශේරුකා තියෙනවා 7ක්. දැන් මේක ගොඩක් දරුවන් දන්නේ නැති දෙයක්. මිනිසාගේ විතරක් නෙමෙයි. ශීරපායින්ගේ පොදුවේ ග්‍රයිවී කශේරුකා 7යි. දැන් ශීරපායි පවුලේ ඉන්න උසම සමාජිකයන් ජිරාෆ් කියන්නේ. ගොඩක් දෙනෙක් හිතනවා ජිරාෆ්ට දිගු ගෙලක් නැත්තම් බෙල්ලක් තියෙන නිසා එයාට ග්‍රයිවී කශේරුකා ගොඩක් ඇති කියලා. නමුත් එයාට තියෙන්නේ 7යි. හැබැයි ඒ 7 ඉතා විශාලයි. ඒතර ඉතා විශාල ග්‍රයිවී කශේරුකා 7ක් ජිරාෆ්ට තියෙනවා. අපිට කුඩා ග්‍රයිවී කශේරුකා 7ක් තියෙනවා. කොහොම කරත් ශීරපායින්ට තියෙන ග්‍රයිවී කශේරුකා සංඛ්‍යාව 7යි. නම් ග්‍රයිවී කශේරුකා ගණන 7යි. මේකෙන් පළවෙනි ග්‍රයිවී කශේරුකාව අපි ඇට්ලස් කශේරුකාව කියනවා. දෙවෙනි ග්‍රයිවී කශේරුකාව අපි අක්ෂ කශේරුකාව කියනවා. අනිකුත් ග්‍රයිවී කශේරුකා වලට පිළිවෙලින් තුන්වන ග්‍රයිවී කශේරුකා, හතරවෙනි ග්‍රයිවී කශේරුකා යනාදී වශයෙන් තමයි ඒවා නම් කරන්නේ.
එවනම් දරුවනේ අපිට 41 වන ප්‍රශ්නයට යොමු වෙන්නට පුළුවන්. 41 වන ප්‍රශ්නය ප්‍රවේණි විද්‍යාව ඇසුරෙන් තමයි ඉදිරිපත් වෙන්නේ. රූපානුදර්ශය anu කුමක්ද? දරුවනේ ජීවියෙක්ගේ බාහිරයට නිරූපණය වන ලක්ෂණ වලට තමයි අපි කියන්නේ රූපානුදර්ශයක් කියලා. ජීවියෙකුගෙන් බාහිරයට නිරූපණය වන ලක්ෂණ. දැන් මේ රූපානුදර්ශය කෙරෙහි වග කියන්නේ නැත්තම් බලපාන්නේ ප්‍රවේණි දර්ශය නැත්තම් ඒ ඥාන සැකැස්ම ඇලිල සැකැස්ම තමයි බලපාන්නේ. ඒතර ඇලිල සංයුතිය නිසා ජීවියෙකුගේ බාහිරයට නිරූපණය වන ලක්ෂණය තමයි රූපානුදර්ශය කියන්නේ. අපිට ලියන්න පුළුවන් ඥාන සංයුතිය නැත්තම් ඇලිල සංයුතිය නිසා ජීවියෙකුගේ බාහිරයට නිරූපණය වන ලක්ෂණය ඒකට තමයි රූපානුදර්ශය කියන්නේ. දැන් උදාහරණයක් capital T කියන ඇලිල සංයුතිය නිසා බාහිරයට නිරූපණය වන ලක්ෂණය උස. capital T නිසා බාහිරයට නිරූපණය වන ලක්ෂණය උස. simple T නිසා බාහිරයට නිරූපණය වන ලක්ෂණය මිටි. දැන් දරුවනේ මේ තියෙන්නේ රූපානුදර්ශ. බාහිරයට නිරූපණය වන ලක්ෂණ. මේ තමයි රූපානුදර්ශ. ඒතර මේ රූපානුදර්ශ ඇති කිරීමට හේතුනේ මේ වගේ ඇලිල සංයුතියක්. ප්‍රවේණි දර්ශයක්. එhmenan අපිට 42 වෙනි ප්‍රශ්නයට යොමු වෙන්නට පුළුවන්. 42 වෙනි ප්‍රශ්නයේ ප්‍රවේණියටම තමයි අදාළ වෙන්නේ. ප්‍රමුඛ ඇලිලය කියන්නේ කුමක්ද? දැන් අපි මේ ලියපු capital T ඊළඟ capital R මේවට අපි ප්‍රමුඛ ඇලිල කියලා කියන්නේ. දරුවනේ ප්‍රමුඛ ඇලිලය කියලා අදහස් කරන්නේ විෂම යුග්මක අවස්ථාවේදී අනිත් ඇලිලයෙන් ප්‍රකාශ වන ලක්ෂණයක් තියෙනවනේ. ඒ ලක්ෂණයේ ප්‍රකාශයට පත්වීම වළක්වලා රූපානුදර්ශ ඇති කිරීමට හේතු වන්නා වූ ඇලිලය තමයි ප්‍රමුඛ ඇලිලය කියන්නේ. දැන් උදාහරණයක් capital T simple T අවස්ථාව. දැන් මේ අවස්ථාවේදී simple T මගින් නිරූපණය කරන්නේ මිටි බව. capital T මගින් නිරූපණය කරන්නේ උස බව. ඇත්තරම මේ ජීවියගෙන් අපිට පේන රූපානුදර්ශය මොකද්ද? උස. එතකොට capital T ට ප්‍රමුඛ ඇලිලය කියන්න හේතුව තමයි එයා විසින් අනිත් ඇලිලය නැත්නම් නිලීන ඇලිලය මගින් ප්‍රකාශයට පත් කරන ක්‍රියාව යටපත් කරලා එයාගේ ක්‍රියාව තමයි එයා ඉස්මතු කරලා පෙන්වන්නේ. රූපානුදර්ශය ඇති කරන්නට බලපාන්නේ මේ ප්‍රමුඛ ඇලිලය විෂම යුග්මක අවස්ථාවේදී. ඒතර විෂම යුග්මක අවස්ථාවේදී අනිත් ඇලිලයෙන් ප්‍රකාශ කරන ලක්ෂණය යටපත් කරලා ජීවින්ගේ රූපානුදර්ශය ඇති කිරීම තීරණය කරන ඇලිලය තමයි ප්‍රමුඛ ඇලිලය වෙන්නේ. විෂම යුග්මක අවස්ථාවේදී අනෙක් ඇලිලයෙන් ප්‍රකාශ වීම වළක්වා ජීවින්ගේ රූපානුදර්ශය තීරණය කරනු ලබන ඇලිලය. ඒක තමයි ප්‍රමුඛ ඇලිලය කියන්නේ. විෂම යුග්මක අවස්ථාවේදී අනෙක් ඇලිලයෙන් ප්‍රකාශ වීම වළක්වලා ජීවියෙක්ගේ රූපානුදර්ශය තීරණය කරන ඇලිලයට තමයි අපි කියන්නේ ප්‍රමුඛ ඇලිලය කියලා. ඒතර මේ capital T capital R වගේ අය තමයි ප්‍රමුඛ ඇලිල විදිහට ක්‍රියාත්මක වෙන්නේ. ප්‍රමුඛ ඇලිල. හරි. අපිට දැන් පුළුවන් 43 වෙනි ප්‍රශ්නයට යොමු වෙන්නට. දරුවනේ ප්‍රතිසංයෝජිත DNA අණුවක් යනු කුමක්ද? අණුක ජීව විද්‍යාවෙනුත් අපි මෙන්න ප්‍රශ්න ඉදිරිපත් කරන ඔබට. දැන් වෙනස් ජීව විශේෂ දෙකක හෝ ඊට වැඩි ගණනක DNA එකට සම්බන්ධ කිරීමෙන් සාධන නව ප්‍රවේණික වෙනස් අණුවක් තමයි DNA අණුවක් තමයි අපි ප්‍රතිසංයෝජිත DNA අණුවක් කියලා අදහස් කරන්නේ. දැන් මෙතනදී මේ ප්‍රතිසංයෝජිත DNA අණුව සෑදීමට වෙනස් ජීව විශේෂ දෙකක හෝ ඊට වඩා වැඩි ගණනක DNA අපි සම්බන්ධ කිරීමක් කරනවා. සම්බන්ධ කරලා සාදා ගන්න නව ප්‍රවේණික සංයුතියක් සහිත DNA අණුවක් තමයි ප්‍රතිසංයෝජිත DNA අණුවක් කියලා කියන්නේ. හරි අපි ලියමු. වෙනස් ජීව විශේෂ දෙකක හෝ
ඊට වැඩි ගණනක DNA එක්කර සාදා ගනු ලබන නව ප්‍රවේණික සංකලන සහිත සංකලනයක් සහිත DNA වලට තමයි අපි කියන්නේ ප්‍රතිසංයෝජිත DNA අණුවක් කියලා. බලන්න වෙනස් ජීව විශේෂ දෙකක හෝ ඊට වැඩි ගණනක DNA අපි එක් කරලා සාදා ගනු ලබන නව ප්‍රවේණික සංකලනයන්ගෙන් යුක්ත නව ප්‍රවේණික සංකලනයක් සහිත DNA අණු වලට තමයි ප්‍රතිසංයෝජිත DNA අණුවක් කියලා කියන්නේ. අපි එවනම් 44 වෙනි ප්‍රශ්නෙට යොමු වෙමු. බලන්න දරුවනේ 44 වෙනි ප්‍රශ්නයත් අණුක ජීව විද්‍යාවටම අදාළයි. DNA ඇඟිලි සලකුණු තාක්ෂණය. මේක යොදා ගන්න අවස්ථා දෙකක් සඳහන් කරන්න. විශේෂයෙන් හඳුනා ගැනීමට නොහැකි පහසුවෙන් හඳුනා ගැනීමට නොහැකි විවිධ අපරාධකරුවන් සහ එහි වින්දිතයන් හඳුනා ගැනීමට අපිට DNA ඇඟිලි සලකුණු තාක්ෂණය භාවිතා කරන්න පුළුවන්. විශේෂයෙන්ම ළමා අපචාර සිද්ධි සම්බන්ධයෙන් ස්ත්‍රී දූෂණ සම්බන්ධයෙන් සමහර වෙලාවට අපරාධකරුවන්ව නිවැරදිව හඳුනා ගැනීමට නොහැකි වන අවස්ථා ගණනාවක් ලෝකේ පුරාම තියෙනවා. ඒ වගේ අවස්ථාවලදී පැහැදිලි සාක්ෂි නොමැති වුණත් විද්‍යානුකූලව DNA ඇඟිලි සලකුණු තාක්ෂණය භාවිතා කරලා සැබෑම අපරාධකරුවා කවුද කියලා ඉතාම නිවැරදිව හඳුනා ගැනීමට අද වන විට මේ ලෝකේ මේ අණුක ජීව විද්‍යාවේ විශාල දියුණුවක් සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා අපරාධකරුවන් සහ එහි වින්දිතයන් හඳුනා ගැනීමට ලොකු අවස්ථාවක් ලැබිලා තියෙනවා. ඒ වගේම පීතෘත්ව පරීක්ෂාවක් කරන්නට එහෙම නැත්නම් දෙමව්පියන් හඳුනා ගැනීම සඳහා මේ භාවිතා කරනවා. දැන් මගේ මතකයට දිව යනවා එක්තරා සිද්ධියක් විශේෂයෙන්ම 2004 වසරේදී සුනාමි ඛේදවාචකය ඇති වුණාම මඩකලපුව රෝහලට දරුවෙක් ලැබුණා. ඒ දරුවගේ දෙමව්පියන්ගේ අනන්‍යතාවයක් හඳුනා ගන්නට බැරුව පොඩි දරුවෙක්. ඉතින් මේ දරුවගේ දෙමව්පියන් කවුද කියලා හඳුනා ගැනීම සඳහා දැන්වීම් පළ වුණා ජනමාධ්‍ය ඔස්සේ. ඒ අනුව ඒ දරුවව හඳුනා ගැනීමට ආපු දවසේදී ඒ දරුවව ලබා ගැනීමට විවාහක යුවළවල් 9ක් ඇවිත්ලා හිටියා. 9ක්. ඉතින් යුවළවල් 9කට මේ දරුවා ආйти නැහැනේ. ඒ අයගෙන් එක් යුවලකට තමයි මේ දරුවගේ දෙමාපිය බාරකාරීත්වය ලැබෙන්නේ. ඉතින් එතනදී ඇති වුණ සංවාද සහ ගැටුම් නිසා වෛද්‍යවරුන් තීරණය කළා රෝහල් පරිපාලනය තීරණය කළා DNA පරීක්ෂාවක් කරලා සැබෑම දෙමව්පියන් හඳුනා ගැනීමට. ඉතින් ඒ සඳහා නියම කරපු දවසකදී එන්න කියපුවාම ඇත්තටම එක විවාහක යුවලයි ඇවිල්ලා හිටියේ. ඔවුන්ට දරුවව බාර දුන්නේ නැහැ. ඒ වෙනුවට කරේ ඔවුන්ගේ DNA පරීක්ෂා කිරීම. ඉතින් ඒකට යොදාගත් තාක්ෂණය තමයි මේ ඇඟිලි සලකුණු තාක්ෂණය. එතනදී දරුවාගේ DNA සහ මව්පියන්ගේ DNA සංසන්දනාත්මකව ගැලපුණා. ඒ නිසා ඒ දරුවගේ සැබෑම ජීව විද්‍යාත්මක දෙමව්පියන්ට මේ දරුවව නැවත හිමි වුණා. මේ 2004 වර්ෂයේ ශ්‍රී ලංකාවේ සිද්ධ වෙච්ච සිදුවීමක්. ඉතින් DNA ඇඟිලි සලකුණු තාක්ෂණයේ ඊළඟ වැදගත්ම පියවර තමයි පීතෘත්වය පරීක්ෂා කිරීමට එහෙම නැත්නම් දෙමව්පියන් හඳුනා ගැනීමට මේ තාක්ෂණය අපිට යොදා ගන්නට පුළුවන්. එමන අපිට පිළිතුරු ලියන්නට පුළුවන්. පළවෙනි එක තමයි අපරාධ කරුවන් සහ එහි වින්දිතයන් හඳුනා ගැනීමට. ඒ වගේම පීතෘත්ව පරීක්ෂාවකට එහෙම නැත්නම් දෙමව්පියන් හඳුනා ගැනීම. පීතෘත්ව පරීක්ෂාවකට නැත්නම් දෙමව්පියන් හඳුනා ගැනීමට. පැහැදිලිද? හරි. එහෙනම් අපි 45 වෙනි ප්‍රශ්නයට යමු වෙමු. අවශිෂ්ට විශේෂ සඳහා නිදසුන් 3ක් ලියන්න. අපි පොඩ්ඩක් අවශිෂ්ට විශේෂ මතක් කරගමු. වර්තමානයේ හුදකලාව හෝ ඉතා සීමිත සංඛ්‍යාවලින් සීමා වූ ප්‍රදේශවල ජීවත් වන හැබැයි එක්තරා කාලයකදී පෘථුවිය පුරා පුළුල්ව පැතිර තිබූ විශේෂයක අද ඉතිරි වෙලා ඉන්න ශේෂයට තමයි කියන්නේ දරුවනේ අවශිෂ්ට විශේෂ කියලා. ඒගොල්ලන් එක්තරා කාලයකදී පෘථුවිය පුරාම පැතිරලා තිබුණා. නමුත් අද වන විට ඒ ජීවීන් හුදකලාව හෝ කුඩා ප්‍රදේශවලට සීමා වෙලා සීමා සහිත සංඛ්‍යාවලින් තමයි දකින්න ලැබෙන්නේ. ඉතින් මේ සඳහා උදාහරණ තුනක් තියෙනවා. එකක් තමයි නවසීලන්තයේ කුඩා දූපත්
කීපයක් ආශ්‍රිතව වාසය කරන මේ ටුවටාරා කියන උරග ජීවිය උරගයා. ඒ වගේම අපිට ගන්නට පුළුවන් ආදි කල්පිත උභයජීවියෙක් ඉන්නවා පාද රහිත කවුද මෙයා පනුගෙම්බ ඉච්තියෝපිස් කියන සමාජිකයා අපිට ගන්න පුළුවන්. ඒ වගේම ත්‍රිකුණාමලයේ තඹලගමුව බොක්ක ආශ්‍රිතව වාසය කරනවා ලාම්පු බෙල්ලා නැත්තම් ලිංගි උලා කියලා හඳුන්වන ජීව විශේෂය. ඒවා තමයි අවශිෂ්ට විශේෂ වලට උදාහරණ. නවසීලන්තයේ දූපත් කිහිපයක ජීවත් වන ටුවටාරා. මේක විද්‍යාත්මක නමක් නෙමෙයි සාමාන්‍ය නමක්. ආදි කල්පිත පාද රහිත උභයජීවියෙකු වන ඉච්තියෝපිස් සම්පූර්ණ නම ඉච්තියෝපිස් ග්ලූටිනෝසස් පනුගෙම්බ කියලත් කියනවා. ඒ වගේම ත්‍රිකුණාමලය තඹලගමුව බොක්ක ආශ්‍රිතව ජීවත් වන ලාම්පු බෙල්ලා ලිංගියුලා SP මෙන්න මේ අය තමයි අවශිෂ්ට විශේෂ සඳහා අපිට නිදසුන් වශයෙන් ඉදිරිපත් කරන්නට පුළුවන් වෙන්නේ. අපි එමනම් 46 වෙනි ප්‍රශ්නෙට යමු. දැන් දජේදාරී විශේෂ සංකල්පයේ වැදගත්කම කුමක්ද? දරුවනේ දජේදාරී විශේෂයක් කියන්නේ යම් විශේෂිත පරිසර පද්ධතියක් සංරක්ෂණය කිරීම සඳහා නියෝජනය කරන්න යොදා ගන්න ජීව විශේෂය. ඒතර දජේදාරී විශේෂයක් තෝරා ගන්න ප්‍රධාන නිර්ණායක තුනක් බලපානවා. එකක් තමයි අවදානමට නැත්තම් අන්තරායට ලක්වීම. දෙවෙනි එක තමයි සිත් ගන්නා සුළු බව. තුන්වෙනි එක පැහැදිලිව කැපී පෙනෙන ලක්ෂණ පවතින නිසා මහජන සහාය සහ ඒ අයගේ අවධානය ප්‍රජාවේ කැමැත්ත විශාල වශයෙන් ලබා ගැනීමට හැකිවීම. පැහැදිලිද? එතකොට ඒ කාරණා තුන තමයි දජේදාරී විශේෂයක් තෝරා ගන්නට යොදා ගන්න නිර්ණායක. එතකොට දැන් මේ දජේදාරී විශේෂය එකකට හෝ කීපයකට ලැබෙන මේ ප්‍රසිද්ධියත් සමග එම විශේෂයත් එහෙම දජේදාරී නොවන ඒ පරිසර පද්ධතියේ වෙසෙන අනිකුත් විශේෂත් සමස්ත පරිසර පද්ධතියමත් රැක ගැනීමට ලැබීම තමයි මේ දජේදාරී සංකල්පයේ තියෙන වැදගත්කම. අපිට ඒක තමයි පිළිතුරට ගොඩනගන්නට තියෙන්නේ. දජේදාරී විශේෂවලට ලැබෙන පිළිගැනීම ඒ වගේම ප්‍රසිද්ධිය නිසා එම විශේෂත් දජේදාරී නොවන අනෙකුත් විශේෂත් සමස්ත පරිසර පද්ධතියත් රැක ගැනීමට එහෙම නැත්නම් සංරක්ෂණය කර ගැනීමට හැකියවීම තමයි මෙහි තියෙන වැදගත්කම. හැකියවීම. දැන් දජේදාරී විශේෂයක් තෝරගන්නකොට පවතින නිර්ණායක නැවතත් මම මතක් කරන්නම්. අවදානමට නැත්නම් අන්තරායට ලක් වී තිබීම. ඒ වගේම දෙවෙනි නිර්ණායකය තමයි සිත් ගන්නා සුළු බවක් තිබීම. ඊළඟට පැහැදිලිව කැපී පෙනෙන ලක්ෂණ සහිත නිසා පොදු සහාය සහ පිළිගැනීම විශාල වශයෙන් ලබාගත හැකි ජීව විශේෂයක් වීම. ඒතර දජේදාරී විශේෂ වලට චීනයේ යෝධ පැණ්ඩව, ඉන්දියාවේ බෙන්ගාලි කොටියව, ඒ වගේම ශ්‍රී ලංකාවේ කැහිබෙල්ල කියන පක්ෂියව අපිට උදාහරණ වශයෙන් ඉදිරිපත් කරන්නටත් පුළුවන්. එhmenan දරුවනේ අපි 47 වෙනි ප්‍රශ්නෙට යමු. පහතරට නිවර්තන වැසි වනාන්තරවල වාර්ෂික වර්ෂාපතනය කොපමණද? ඉතා ඉහළ වාර්ෂික වර්ෂාපතනයක් ලැබෙනවා. වසර පුරාම අඛණ්ඩ වර්ෂාපතනයක් ලැබෙනවා. මේ වර්ෂාපතනය කොච්චරයිද? මිලිමීටර් 2000 5000 අතර.
දෙදහත් 5000 අතර වර්ෂාපතනයක් තමයි පතිත වෙන්නේ පහතරට නිවර්තන වැසි වනාන්තරවලට. වසර පුරාම අඛණ්ඩ වර්ෂාපතනයක් ලැබෙනවා. අපි 48 වෙනි ප්‍රශ්නෙට යමු. මොලිකියුටයින් දෙවර්ගය නම් කරන්න. දැන් මොලිකියුටයින් කියන්නේ ප්‍රාග්නියෂ්ටික ජීවි කාණ්ඩයක්. හැබැයි මොවුන්ගේ විශේෂත්වය තමයි අනික් ප්‍රාග්නියෂ්ටිකයන්ට සාපේක්ෂව සෛල බිත්තියක් නොමැති කාණ්ඩයක්. ඉතින් මොවුන්ගේ වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි මයිකෝප්ලාස්මාවන්, අනිත් අය ෆයිටෝප්ලාස්මාවන්. ඒ දෙක තමයි ඔබෙන් පිළිතුරු වශයෙන් බලාපොරොත්තු වෙන්නේ. මයිකෝප්ලාස්මාවන් හා ෆයිටෝප්ලාස්මාවන්. මයිකෝප්ලාස්මාවන් සහ ෆයිටෝප්ලාස්මාවන් තමයි මොලිකියුටයින්ගේ දෙවර්ගයේ විදිහට සලකන්නේ. එhmenan අපි 49 වෙනි ප්‍රශ්නයට යමු. මොලිකියුටයින්ගේ ශ්වසනාකාර මොනවද? දැන් මොලිකියුටයන්ට ශ්වසනාකාර දෙකක් තියෙනවා. එකක් තමයි දරුවනේ මේ අය ස්වායු ජීවීන්. ඒ වගේම වෛකල්පිත නිර්වායු ජීවීන් ලෙසත් ක්‍රියා කරනවා. ස්වායු සහ වෛකල්පිත නිර්වායු ජීවීන් විදිහට හැසිරෙනවා. අපි 50 වන ප්‍රශ්නේ අවසාන ප්‍රශ්නෙට යමු වෙනවා. බරවා රෝග වාහකයා කවුරුන්ද? දරුවෝ බරවා රෝග වාහකයා කියන්නේ කියුලෙක්ස් ගැහැණු මදුරුව. කියුලෙක්ස් ගැහැණු මදුරුව. මෙයා තමයි බරවා රෝග වාහකයා විදිහට ක්‍රියාත්මක වෙන්නේ. මෙයාගේ සම්පූර්ණ විද්‍යාත්මක නාමයත් අපිට ඉදිරිපත් කරන්නට පුළුවන්. මේ නමින් ලිව්වත් ඔබට ලකුණු ලබා ගන්නට පුළුවන්. එhmenan දරුවනේ ප්‍රශ්න 50ම අපි සාකච්ඡා කරලා අවසන්. 12 වන ප්‍රශ්න පත්‍රයේ දෙවන කොටසේ 26 වන ප්‍රශ්නයේ සිට 50 වන ප්‍රශ්නය දක්වා තමයි මේ පරිච්ඡේදය තුලදී අපි සාකච්ඡා කළේ. ඔබට මීළඟට අපගේ 13 වන ප්‍රශ්න පත්‍රයේ සමග එකතු වෙන්නට පුළුවන්. ඉතින් ඔබට සුබ දවසක්.